බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේ උදෙසා සිදු කරන්නා වූ ගිලන්පස බුද්ධ පූජාමය පින්කමක් වශයෙන් පූජා කරමු. පූජා වේවා කියන උතුම් සිතිවිලි ප්‍රාර්ථනාවන් හැම දිනාගේම හිත තුල තියාගෙන අප හැම දිනම කටගාතාවන් සජ්ජායනා කරමින් අපි මේ බුද්ධ පූජාමය පින්කම සිදු කරමු. මේ සිදු කරගන්නා වූ බුද්ධ පූජාමය පින්කමේ අනන්ත වූ අනුහසින් මේ පින්තුන් හැමදෙනා විසින් ප්‍රාර්ථනා කරන්නා වූ යම් කිසි උහුද බලාපොරොත්තු ඇත්නම් ඒ සියලුම බලාපොරොත්තු වේ අයුරුම සමුදමත් වේවා. ඒ වගේම මේ පින්තුන් හැමදෙනා විසින් යම් කිසි මළගේ ඥාතියෙක් සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු මේ පින්කමට සම්බන්ධ වෙනවා නම් ඒ හැමදෙනාගේම පරලෝක ජීවිතයන් සුවපත් භාවයේ පිණිස මේ ලෝකයේ වශයෙන් අප හැමදෙනාටම කායික මානසික සුවපත් භාවයේ පිණිස හේතු වාසනා වේවා කියන තුන් ප්‍රාර්ථනාවන් හිත තුළ තියාගෙන මාත් සමග එකට ගාථාවන් සජ්ජායනා කරමින් බුද්ධ පූජාව පූජා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ද විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨි අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පංචත්තං වේදිතං බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීච පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශාවක සං ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත් ලෝකසංසාති වන්දාමි චේතියං සම්වං සබ්බඨානේසු පතික් සාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිසින්නෝ සම්බාරි විජයං පත්තෝ සම්වං යුතං සද් වන්දේ තං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන අහං පිතේ නමස්වාමි බෝධි රාජා ඝනසාරං පදිත්තේන දීපේන තමදං තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමෝනු ගන්ධ සංවාර යුත්තේන
මුනින්ද ගුණෝපේතං ඒතං කුසුමසං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරු පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ නචෝතු මොක්ඛං උප්පං මිලායති යතයිදං කාය තතයාති විනාශභා අධිවාසේ තුනෝ වන්තේ පානියං උපනාමි අනුකම්පං උපාදාය පතිගන්නාතු අධිවාසේ තුනෝ වන්තේ පානියං උපනාමි තං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත් අධිවාසේ පුනෝ වන්තේ ගිලාන පච්චයං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත් අධිවාසේ පුනෝ වන්තේ සබ්බං සද්දාය පූජි අනුකම්පං උපාදාය පතිගන්නාතු ඉමාය බුද්ධ පූජාය කතාය සුද්ධ චේතසා චිරං තිට්ඨතු සද්ධම්මෝ ලෝකෝ හෝතු සුඛී සදා කායේන වාචා චිත්තේන පමාදේන මයාක අච්ඡයං කමමේ වන්තේ භූරි පඤ්ඤ තථාග කායේන වාචා චිත්තේන පමාදේන මයාක අච්ඡයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලි කායේන වාචා චිත්තේන පමාදේන මයාක අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු 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 පින්නතුනි අද අගෝස්තු 4 වෙනිදා මොස්කාලේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ තිස්ස ලක්ෂී පිළිපිටිය විවල තිස්ස මහත්මයාගේ මෑණියන් වහන්සේ පිළිපිටිය මාතාව නවෝදා ප්‍රභාප්‍රාප්ත වුණා. ඒ තිස්ස මහත්මයා ආකාරයට ගිහිල්ලා ඒ කටයුතු සියල්ල සම්පූර්ණ කරලා 95 වසක් කාය සොහොනලා එතුමිය නැති වුණේ. ඉතින් ඒ මෑණියන්ට පින් දීමට ඒකම සුරාජ්නාරත්න මහත්මයාගේ උපන්දිනයේ නිමිති කරගෙන එතුමාට ආශිර්වාද දෙන්නට රෝණි මහත්මයා දීනිය පුතාත් වෙලා ඉන්නවා. ඒකම හංගිලිපොළ රත්නායක මහත්මයාගේ කේ භාර්යාව නැතිලා තාම ඇවිල්ලා නැහැ එනවා කියලා කිව්වා. ඒ පින් අනුමෝදන් කරාන්ට පල්ලෙයි නෝඩු එන්න කියන්නේ. දිශාන් සහ නිලෝද සිල්වා යවල අභිදායකත්වයෙන් දැන් මට අරමුණ ඔක්කොටම චූටි පුතා ඇතුළේ හැම දෙනාටම
නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන පින්කමට ඒකුණන් නවරත්නය වල අබේවර්ණ මහී සහවපුරුණිය ඊළඟට රමේෂ් ඉවල ලංකා දිතා ඉවල ඒ දායකත්වය දරන මේ පාරකට පින්කම හැමෝමත් එකතු වෙලා පින්කම අද ධර්ම දේශනා පැවැත්වීම සඳහා විචිත්‍ර පරිත්‍රාණ භාණක අනුපොත් ධම්මරතන ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිනවා. උන්වහන්සේට පිළිගැනීම වශයෙන් කවුරුත් සාදුකාරයක් දෙන්න. දැන් හොඳ නාම සාදු කියන්නේ පංචශීලයේ සමාදන් වීමට සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන දේවතාවක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Pāṇāti-pātā veramani sikkhapadam samādhiyāmi Adinādāna veramani sikkhapadam samādhiyāmi Kāmesu miccācārā veramani sikkhapadam samādhiyāmi Musāvādā veramani sikkhapadam samādhiyāmi Surāmeraya majjapamādatthāna veramani sikkhapadam samādhiyāmi Mēdi sarana sahita vū pañcaṣīla dharmaya මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාම වේවා සාදු කියන්න සමන්ත චක්ඛමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාහි පණ්ඩිතෝ බෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං එවං තත්ත විසුද්ධති ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධා සුදත්‍යාග ප්‍රඥාදී අසීමිත ගුණ සමුදායනි පාරිපෝෂිත බෙන්තර වරලාමිට කවුරුලේ සහ වැලබඩ පත්වේ ප්‍රධාන සංඝනායක කැනඩාවේ ප්‍රධාන සංඝනායක අවසරයි ශ්‍රී සුමංගල විද්‍යාවතංශ රාජකීය පඬිත වැයනීමේ පඤ්ඤාලෝකා විදාන අති ගෞරවාස්පද අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක උසින්ටන් බෞද්ධ මහා විහාරාධිපති අවසරයි මහරගම ධම්මසිරි අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරගණයේ වැඩවසන සද්ද විහාරික අන්තේවාසික ගරුතර අපේ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණා විලාසේ සදහවත් පින්නතුනි පින්වත්නි ගුණවතුනි බෝසත් දරුවනි අද 2019 වර්ෂයේ මේ වස්සාන ධර්ම දේශනා මාලාවේ තෙවැනි ධර්ම දේශනාව සිදුවෙන උතුම් අවස්ථාව අපි මොහොතක් කල්පනා කරලා බැලුවොත් පින්වත්නි ශ්‍රේෂ්ඨ ධර්මය තමයි අපි හැම කෙනෙක්ම ලබපු ලොකුම ලාභය බවට පත් වෙන්නේ. ලෞතර සාන්තනායක බුදු පියාණන් වහන්සේගේ නික්ලේශී හෘදයෙහි ඉපදිනා. කරුණාවෙන් පෝෂණය වෙලා දළදා වහන්සේලාගේ ස්පර්ශය ලබාගෙනයි ඒ දේශනා ධර්මය මතුව තිබෙන්නේ. ලෞතර සාන්තනායක බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට සැනසීම දෙන්න දේශනා කරන්න දුණු ධර්මය අපි හැම කෙනෙක්ම ජීවිතයට සැනසුමක් අස්සසිල්ලක් උදා කර ගන්නු පිණිස ශ්‍රවණය කළ යුතුයි බණ ඇසිය යුතුයි. අපි මොහොතක් පින්වන්ත කල්පනා කරලා බැලුවොත් දවසින් දවස කාර්යබහුල වන බෞද්ධ ජන ජීවිතයේ දෛනික වූ එදිනෙදා සිරිත්විරිත් ඉවත් යන බව අපේ බුදුම ජීවිත තුළ බොහෝ වෙලාවට වත්මන තුළ දක්නට ලැබෙනවා. කෙසේ හෝ වේවා අපගේ මේ කාර්යබහුල වෙච්ච බෞද්ධ ජන ජීවිත වලට මොහොතක හෝ සනසුමක් අස්වැසිල්ලක් ලබා ගන්නට පුළුවන්කමක් තියෙන කුමක් තුළින්ද කියලා කල්පනා කරලා බැලුවොත් මේ විදිහේ ආගමික වතපිළිවෙත තුළ නිරත වෙන පින්තුන් පින්වත්යන්ට ඒ වූ සිත සාන්තිය අස්වැසිල්ල ලබා ගන්න පුළුවන්. අද මේ විදිහේ උතුම් අවස්ථාවක ඔබ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම අවවාදයක් වශයෙන් ඔබට කාරණයක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඒ ධර්මය අපි අසන්නට ඕනේ, සිත් ධාරණය කරගෙන අපි කටයුතු කරන්නට ඕනේ.
ගොඩාක්ම වටින ශක්ති පමණින් පිළිපදින බණ. ඒ වගේම සිතේ දරණ බණ ඉතාමත්ම වටිනවා. තමුන් අද දිනය තුළ සිද්ධ කරගන්න මේ පින්කම් ජීවිතේ පින් නැමැති මාලේ අමුණා ගන්නට ඕනේ. පින් පොතේ සනිටුහන් කර ගැනීම ඉතාම වටිනවා. පින්නතුන්ට ධර්ම දේශනාවට යන්නට పూర్වයෙන් ගාථා ධර්මයක් මා මතක් කළා. ඒ ගාථා ධර්මය මේ සඳහා පාදක කරගන්නට යෙදුනේ පින්නතුනි මජ්ක්‍ධිම නිකාය කියන මේ ගණයට අයත් අනාථ පිණ්ඩික කියන සූත්‍රය එහෙම නැත්නම් අනාථ පිණ්ඩකෝවාද සූත්‍රය වශයෙන් තමයි ධර්මයේ සඳහන් වෙලා පවතින්නේ. මේ අනාථ පිණ්ඩික දේවතාවා විසින් පළමුවෙන් ප්‍රකාශ කරන්නට යෙදුණු ගාථාවක් ඒකට බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ලැබුණා. ඒ අනුමැතිය ලැබුණා පමණක් නොවේ පින්වත උන්වහන්සේ පස්ව භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. භික්ෂුන්ට දේශනා කළා කියලා කියන්නේ අනිත් පිරිසට දේශනා කරා කියන එකනේ. භික්ෂුණී උපාසක උපාසිකා මේ කොටස් තුනක් අයිති වෙනවා. පොදුවේ ගත්තාම සිවුණක් පිරිසටම අරමුණු කරගෙන බුදුහාමුදුරුවෝ මේ ගාථාව වදාළේ. ඒ නිසා මෙය එක පැත්තකින් බලපුවාම බුද්ධ වාසිතයක් වෙනවා. එසේම දේව වාසිතයක් වශයෙන් ගන්නත් පුළුවන්. මේ මා මතක් කරන්නට යෙදුණු ගාථා ධර්මය. මේ ගාථාවේ කෙටි සරල තේරුමක් තියෙනවා. ඒ තේරුම තමයි පින්නතුනි තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත් විසුජ්ජති කියන මා මුලින් සඳහන් කරපු ගාථා ධර්මය. එහි අර්ථ වශයෙන් අපි මෙහි කරගත්තොත් තමාගේ අභිවෘද්ධිය එවැගේම දියුණුව යහපත හිතන පතන අපේක්ෂා කරන ප්‍රබුද්ධ මිනිහා බුද්ධිමතා නොනත්තා හොඳ නුවණින් උපාය මාර්ගයෙන් නිසියන්දමින් ධර්මයේ විමසා බැලිය යුතුයි. ධර්ම විමර්ශාව එහෙම නැත්නම් ධර්ම පරිශ්‍රණය ධර්මයේ විමසා බැලීම නිසා මිනිසා සුද්ධ භාවයට පාරිශුද්ධයට විමුක්තියට නිවී සැනසීමට පත් වෙනවා කියන එක පිනතුරි අයවාදයක් නෙවෙයි. එනිසා මේ බෞද්ධයන් හැටියට අපේ අරමුණ පාරිශුද්ධිය නම් විමුක්තිය නම් කුමක්ද පිනතුනි? නිවී සැනසීම. ඒ නිවන දැකීම නම් ඒ සඳහා ධර්මය පිනතුනි ගවේෂණයට අපේ නුවණ යෙදිය යුත්තේ මොන අන්දමින්ද මොන ආකාරයකින්ද මොන විදිහේ පදනමක් ඇතිවද කියන වගේ පිනතුනි මේ ධර්මයේ තුලින් ඊටම හොඳින් පෙන්වා දීලා තියෙනවා. ඒ ගැනීමට මේ ධර්මයට සම්බන්ධ තොරතුරු කෙටියෙන් සලකා බැලීම ඊටමත්ම ප්‍රයෝජනවත් වෙනවා. නිවී සැනසීමට ධර්මයේ විමසා බැලිය යුත්තේ මොන ආකාරයකටද කියන මේ ධර්ම ක්‍රමය, ධර්ම න්‍යාය, ධර්ම පරිශ්‍රණය, ධර්ම පරයය තමයි පින්තුනි අනාථ පිණ්ඩකෝවාද සූත්‍ර ධර්ම දේශනාව. ඒ තුලින් බුදුහාමුදුරුවෝ වදාළේ ඒ තුලින් ධර්මයේ සඳහන් වෙන්නේ. එබැවින් මේ දීර්ඝ සූත්‍ර ධර්මයේ සඳහන් වන තොරතුරු පසුබිම් කරගෙන අවුලින් කම් කටලවලින් ගහන ලෝකයක අමිහිරි වද වේදනාවලට මුහුණ පෑ යුතු ජීවිත ලබා සිටින අප ඒ අවුල් වියුල් ඒ වගේම දුක් දුම්නස් වලින් නිවී සැනසීමට ධම්මග ආර්ය මාර්ගය සොයා ගැනීම සඳහා නොවන යෙදිය යුතු ආකාරය ඉගෙන ගන්නට පුළුවන්. අනාථපිණ්ඩික සිටුතුමාට අවවාද වශයෙන් සරියුත් තෙරුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු කරුණු රාශියක් අඩංගු නිසා මේ ධර්මයට අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය කියන මේ නාමය යොදලා තිබෙනවා. අප පෙන්වා දෙනවා මේ සූත්‍ර ධර්මයේ මේ ආකාරයටයි කියන කාරණය මේ අර්ථ මෙනෙහි කරන්නේ. ඉතින් ඒ වගේම අප දන්නවා මේ ශාසනයෙහි දායකයන් අතර අගස්ථානයේ ලබාගත් තැනැත්තා කවුද කියලා ඇහුවොත් මේ කවුරුත් දන්නවා. සුදත්ත ගහපතිතුමා
එහෙම නැත්නම් වෙනත් නමකින් අපි හඳුන්වන්නේ අනේපිඩු මහ සිටුතුමා වශයෙන්. අනේපිඩු සිටුතුමා තම නිවසේහි නිතර සංඝයා වහන්සේ වෙනුවෙන් පැනවූ ආසන 500ක් සිටු මාලිගාවේ තිබුණා. කහවණු 54 කෝටියක් වේදම් කරලයි ජේතවනාරාමයේ කියන එක ලබාගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පූජා කළේ. මේ බුද්ධෝත්පාද කාලයක් තුලනි බුද්ධෝත්පාද කාලයක් නොවන අවස්ථාවන්හිදී නොයෙක් විදිහේ සිටුවරු පිටියයි කියලා වණ පොතේ සඳහන් වෙනවා. බොහෝ සිටුවරු පින්වත්තුනි අටුකුටු පොරවලා මහදන් දුන්නයි කියලා සඳහන් වෙනවා. කස්ලෝ භාජනවල කස්ලෝ පොරවලා රිදී භාජනවල රිදී පුරවලා මහදන් දුන්නත් යම් ත්‍යාගයන් ප්‍රධානයන් කළා පින්වත්තුනි අර බුද්ධෝත්පාද කාලයක් තුල කියන කාරණය ඒ විදිහේ කාලයක තමයි බොහෝමයක් පින් ලබා ගන්න පුළුවන්. ඒ බව අවබෝධ කරගත්ත මේ මහා සිටුතුමා අනේපිඩු සිටුතුමා කහවණු 54 කෝටියක් වේදම් කරලයි ජේතවනාරාමයේ ලබාගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පූජා කළේ. දවසට 3 විටක් විහාරයට යන එතුමා කිසිවිටක හිස් අතින් ගියේ නැහැ කියලා කියනවා. අවශ්‍ය යන විට අඩු තරමින් සුදු වැලි ටිකක්වත් ගෙනහිල්ලා විහාර මළුවේ අතුරන එක එතුමා කරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ජීවත්ව බුද්ධ සේවාවේ යෙදුන පන්සාලිස් වශයෙන් වැඩිම වස්තුසින් ගණනක් ගත කරලා තියෙන්නේ පින්තුනි ජේතවනාරාමයේ. දේශනාවලින් වැඩිම දේශනා ගණනක් පවත්වලා තියෙන්නේ පින්තුනි ජේතවනාරාමයේදී කියන එක අපි හැම කෙනෙක්ටම පිළිගන්නට සිද්ධ වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසද්දී සිටුවරයා මේ අනේපිඩු මහ සිටුතුමා ඊටාම බරපතල විදිහට රෝගාතුර වෙලා උත්පල වෙලා මාරාන්තික ලෙසට ඉන්නොයි කියලා දැනගන්නට ලැබෙනවා. ඒ අසාධ්‍ය තත්ත්වයක් මත දැඩි දුකට වේදනාවකටපත් මේ සිටුවරයා පින්නතුනි එක පුරුෂයෙකුට කතා කරලා මෙහෙම කිව්වා. දරුවෙකුට කතා කළා ඊළොර ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දැන් මම මේ වචන ටිකක් කියනවා. ඒ වචනේ මම කතා කරන විදිහට මගේ මේ කියවලින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සිරසින් වැඳලා ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ හමු වෙලා මගේ වචනයෙන් උන්වහන්සේගේ සිරිපතුල් සිරසින් වැඳලා මෙන්න මේ කාරණේ මතක් කරන්නේ කියනවා. වැඳලා මෙහෙම කියාපන් කියනවා ඒ දරුවෙකුට ආමන්ත්‍රණය කරලා. ස්වාමීනි අනාථපිණ්ඩික සිටුතුමා බරපතල විදිහට රෝගාතුරවයි ඉන්නේ මේ වෙලාවේ. අනුකම්පා කරලා එතුමාගේ ගෙදරට වැඩියොත් හොඳයි කියලා කියනවා මේ දරුවා ගිහිල්ලා බුදුරදුන් හමුවට. සරියුත් හාමුදුරන් වහන්සේට පිළිතුරු බලන්න. සිතාරන්ගේ ඉල්ලීම පිළිගත් මේ තනත්තා දෙව්රම් වෙහෙරට ගිහිල්ලා සිතාරන්ගේ නමින් බුදු සිරිපා සිරසින් නමස්කාර කරා. බුදුන් වහන්සේ වෙත එළඹ දන් නමස්කාරය කරලා ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහින් සිතාරන්ගේ නමින් සිරිපා සිරසින් වැඳලා ස්වාමීනි අනුකම්පාවෙන් සිටු ගෙදරට සිටු මාලිගයට වැඩියොත් හොඳයි කියලා අර පණිවිඩය මතක් කළා මේ දරුවා. මේ පණිවිඩය කාගෙන්වත් නොවේ ප්‍රධානම දායකයාගේ සසුනේ මහා අනුග්‍රාහකයාගේ හොඳම සදහවතාගේ අනික ලෙඩ වෙච්ච වෙලාව යන්තමනුත් නෙවෙයි අසාධ්‍යම ලෙස ලෙඩ වෙච්ච වෙලාව. අප හොඳින් මතක තියාගත යුතු තැනක් හොඳ පාඩමක් ගිහි පැවිදි දෙගොල්ලන්ටම කදිම ආදර්ශයක්. සරියුත් හාමුදුරුවෝ තනිවම නෙවෙයි එදා පින්නතුනි අනද හාමුදුරන් වහන්සේ අඬ ගහගෙනයි මේ පණිවිඩයට සිතානන් බලන්නට වැඩම කළේ. බලන්න ශාස්ත්‍ර මමත්වය, ඒ වගේම ආගම ශ්‍රද්ධාව, කුළුපඟ දායකකමට මෙහෙමයි
රහතන් වහන්සේ පවා සලකලා තියෙනවා. උන්වහන්සේ සිටු ගෙදරට වැඩම පැසු අසුනේ වැඩහිඳ අහනවා සිතානනි කොහොමද ඔබතුමාට පහසුද ඉවසන්ත පුළුවන්ද? වේදනාව අඩුද වැඩිද නැත්ද අඩුවන බවක් පේන්න තියනවාද? ඒ වගේම වැඩි වෙන බවක් පේන්න තියනවාද කොහොමද කියලා මේ තොරතුරු කතා කරනවා. මේ අසනීප තත්ත්වය සාධේ තත්ත්වය පිළිබඳව විමසනවා. කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේ ඇහුවාම උත්තර දෙනවා මේ සිටුතුමා ස්වාමීනි මට ඉවසන්නට අමාරුයි. පහසුවක් නැහැ. දැඩි දුක් වේදනා ගොඩක් තියෙන්නේ අඩුවක් පෙන්න්නට නැහැ. වැඩි වෙන බවක්මයි පේන්න තියෙන්නේ කියලා. අඩුවක් පේන්න නැහැ. ස්වාමීනි ශරීරයට හොඳ බල ජම ඇති කෙනෙක් ඇවිල්ලා තෙවුණු ආල්ලේකින් ඔළුව හාරනවා වගේ මගේ හිස රෙදෙනවා. වර පොටකින් කිටි කිටි ගාලා ඔළුව වෙරනවා හිස වෙරනවා වගේ මගේ හිස හිර වෙනවා. ඒ වගේම හරක් කපන එකෙක් හරක් කපන කැත්තකින් බඩ කපනවා වගේ මගේ බඩ උස වේදනයි ස්වාමීනි. හයි හත්තිය ඇති දෙදෙනෙක් ඇවිල්ලා දෙපැත්තෙන් අල්ලාගෙන ගිනි ගොඩකට උඩින් අල්ලනවා වගේ මාගේ මුළු ඇඟම දැවිල්ලයි ස්වාමීනි ඉවසන්නට අමාරුයි කිව්වා. මෙහෙම පිනතුනි මේ විදිහට මේ දෙවස යනවා. එදා සරියුත් හාමුදුරුවෝ අනද හාමුදුරුවෝ ඒ වගේම අනේපිඩු මාසිටුතුමත් අතරදී කතාව. මේව අන්තිමට අමාරුයි කිව්වම තමයි සරියුත් මහරහතන් වහන්සේ සිතානන්ට අවවාද කරන්නට පටන් ගත්තේ මෙන්න මේ අවස්ථාව. මේ අපේ සැලකිල්ල යොමු කළ යුතු ඉතා හොඳ වැදගත් තැනක්. මාරාන්තික වේදනාවෙන් තැලෙන පොඩි වෙන මිරිකෙන සිතානන්ට අවවාද කරන්නට පටන් ගැනීමට මෙතන පින්නතුණී සලකා බැලිය යුතු කරුණක්. අප දන්නවා සිටුවරයා හැම යස ඉසුරින්ම පිරුණු කෙනෙක් මෙල මුදලින් අගහිගයක් නැහැ. සාන්තු සප්පායම් කාර්යයන්ගෙන් අඩුපාඩුවක් නැහැ. බෙහෙත් හේත් වලින් හිගේකුත් නැහැ. වෙද හෙදකම් කරන්න වෛද්‍යවරුන්ගෙන් අඩුවකුත් නැහැ. ඒ සියල්ල තිබිලා සිටුතුමා දැන් මාරාන්තික තත්ත්වයකයි. සියල්ලන් බලා සිටියේදී සියලු යසේසුරු තිබෙද්දී විඳිනවා තියා අහන්නට දකින්නට කැමැත්තක් නැතිව තිබෙද්දී අපි ජරා වෙනවා. ලෙඩ වෙනවා. මේ යනවා. අර මොනම ශක්තියකින්වත් බල මහිමයකින්වත් කාටවත් කවදාකවත් කොතනකවත් කොහොමවත් ජරා නොවි ලෙඩ නොවි නොමරී ජීවත් වීමට පුරුහන්කමක් නැහැ පිටුත. මේකටයි පිළියමක් අවශ්‍ය. මේකටයි පිළිදක් අවශ්‍ය වන්නේ. හැමදාම දිගින් දිගටම මේ විදිහට මේ විදවීම කරනවද? මේ උවදුරට ගොදුරු වෙනවද? නැත්නම් මේ ගොඩ යාමට මේ අත මිදීමට මේ නිවි සනහීමකට මගක් සොයනවාද? මගක් යොදා ගන්නවාද කියන එකයි මිනිසුන් වශයෙන් නුවණින් මිනිස් මහිමෙන් කළ යුතු කාර්යය බවට පත් වෙන්නේ. ජරා ව්‍යාධි මරණ කියන මේ තත්ත්වවලට අප කැමැතින් නම් ඒ වගේම කැමැත්තක් තිබුණත් එහෙම නැත්නම් නැතත් ඒවා අමිහිරි නම් පින්නතුනි අපි ලබාගත් සොයාගත් යස ඉසුරු වලින් පිහිටකුත් නැත්නම් පින්නතුනි එයට මගක් සෙවීම අනුගමනය කරන බුද්ධිමතුන්ගේ ගුණවතුන්ගේ ඒ වගේම නැනවතුන්ගේ වගකීම මෙතනදී අපිට ඊතරම් වෙහෙස වීමට දෙයක් නැහැ පින්නතුනි. අවශ්‍ය නැහැ. අවශ්‍ය මඟ ලෞතර බුදුරජාණන් වහන්සේ හෙළි පෙහෙළි කොට තිබෙනවා, පෙන්වා දී තිබෙනවා. ඒ විමසා නුවණින් පිළිගැනීමත් සහ අනුගමනය කිරීමත් පල ලබා ගැනීමත් පමණයි අප සතු කාර්යය බවට පත් වෙන්නේ. මේ අවස්ථාවට අනේපිඩු සිතානන් යොමු කරවීමයි අනාථ පිණ්ඩකවාද වලින් සරියුත් හාමුදුරුවෝ ධම්මසේනාධිපති සරියුත් මහතෙරුන් වහන්සේ
සිද්ධ කළේ. බලන්න මේ ලෞකික කියන ශක්තින් වලින් ජරා ව්‍යාධි මරණ මැඩලීමට නොහැකි බව අනේ පිටු සිටු චරිතය දන්නා හඳුනන අපට පැහැදිලි කාරණයක්. මේ ශක්තින් වලින් කරතොත් කරන්නේ ඒවා තාවකාලිකව යටපත් කිරීමක් පමණයි. ඒක හරියට හොරේ කහනවා වගේ වැඩක්. ඒ වගේ හොරේ කහන එක එහෙම නැත්නම් කුෂ්ඨයක් වගේ දෙයක් තියෙන කෙනෙක් ඉවත් කරන්න ඒකට සමීපයක් කියලා හිතාගෙන කහනවා. නමුත් කහලා ඉවර වෙනකොට ලේ විලයි පොඩි වැඩි හරීම අමාරුයි. එහෙම නොවේ. කහන හොරි කවදාවත් නොකහන්නට සදහටම සහ මුලින්ම සමීප කළොත් ඒකයි සංසිඳීමේ සැපත. ඒ වගේ අඬ කියනවා මේ ජරා ව්‍යාධි මරණ තාවකාලිකව මගහැරීම නොවේ කල යුත්තේ සදහටම සංසිඳ වීමයි. ඊටයි පිළියම් කළ යුත්තේ එවිටයි නිවේසනසීම ලබන්නේ කියලා. පින්තුනි බලන්න. මේ සඳහා බුදුදහමේ ඉගැන්වන ධර්ම මාර්ගය පැහැදිලි කරමින් අනේපිඬු සිටානන්ට දුන් ඒ අවවාද පද්ධතිය අප කාගේ සැලකිල්ලට භාජනය විය යුතුයි. මේ ගැඹුරු ධර්ම න්‍යාය සවිස්තරව සාකච්ඡා කිරීමට මෙවැනි කෙටි කාල පරිච්ඡේදයකදී අපිට කිසිසේ ප්‍රමාණවත් වන්නේ නැහැ. එහෙත් පින්තුනි මේ අවස්ථාවේ හැටියට ඊටාම කෙටියෙන් ඒ වගේ තේරුම් ගැනීමකට පහසු අයුරින් සඳහන් කිරීමකට අපි බලාපොරොත්තු වන්නේ මේ ඊටාම සාවධානව ඉගෙනීමට මහන්සි ගන්නට අපි බලමු. බුදුදහමේ හරය ගැඹුර සාන්තිදායක බව මේ කරුණ වලින් තමයි ඊටා හොඳින් වටහා ගත හැකි වන්නේ. සරියුත් මහතෙරුන් දුක් වේදනා බරිතව සිටි මේ සිටුතුමාට දුන්න පළවෙනි අවවාදය මොකක්ද? අවවාද බොහෝමයක් කළා. ඒ ප්‍රධානතම අවවාදය තමයි අමතනවා සිටුතුමනි ඔබ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ උපාදාන වශයෙන් එනම් දැඩි තණ්හාවෙන් අල්ලා ගැනීමට ඔබේ විඥානේ ඒවා ආශ්‍රය කරගෙන නොපවැත්වීමට පුහුණු විය යුතුයි පුරුදු කළ යුතුයි කියලා. මේ පවත්නා තත්වය යටතේ ඔබ මේ අන්දමට හික්මිය යුතුයි කියලා. මේ අවවාදයෙන් පෙන්වා දීලා තියෙන්නේ ජරා ව්‍යාධි මරණ මේ දුක් වලින් පීඩිත ලෝකේ කවදාකවත් ආධ්‍යාත්මික මේ සඩහයතන කිසිවක් දැඩි තණ්හාවෙන් උපාදාන වශයෙන් නොගත යුතු බව මෙතනදී පැහැදිලි කරනවා. ඊළඟ අවවාදයේ තියෙනවා දෙවෙනි අවවාදය එන් සඳහන් කරනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම උපාදාන වශයෙන් දැඩිව අල්ලා නොගැනීමට ඒවා ආශ්‍රය නිශ්‍රය කරගෙන විඥාණය නොපවැත්වීමට පුහුණු කළ යුතුයි පුරුදු විය යුතුයි කියලා. මේ අවවාදයෙන් පෙන්වා දීලා තියෙන්නේ ජරා ව්‍යාධි මරණ වලින් පෙරණ ලෝකයේ කවදාකවත් බාහිර ෂඩායතන කිසිවක් උපාදාන වශයෙන් නොගත යුතු ආකාරය. ඒ වගේම තමයි පින්නතුනි තුන්වෙනි කාරණයක් පැහැදිලි කරනවා. තමයි චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ගාන සම්පස්ස ජීවහා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ මේ ආධ්‍යාත්ම බාහිර ආයතන ස්පර්ශ කිසිවක් උපාදාන වශයෙන් නැගීමට ඒවා ආශ්‍රය කරගෙන විඥානයේ නොපැවැත්වීමට පුරුදු විය යුතුයි කියලා පුහුණු කළ යුතුයි කියලා සඳහන් කරනවා. ජරා ව්‍යාධි මරණ පරිපීඩිත ලෝකේ ස්පර්ශ කිසිවක් උපාදාන වශයෙන් නොගත යුතු බව මේ අවවාදයේ තුලින් පෙන්වා දෙනවා. මේන් පැහැදිලි කරනවා. හතරවෙනි අවවාදය කරනවා චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය මේ කියන කිසිවක් උපාදාන වශයෙන් නොගැනීමට ඒවා ආශ්‍රය නිශ්චය කොටගෙන විඥානයේ නොපැවැත්වීමට පුහුණු විය යුතුයි පුරුදු විය යුතුයි හික්මිය යුතුයි කියලා සඳහන් කළා.
මේන් පැහැදිලි වන්නේ කුමක්ද පින්නතුනි? විඥානයේ කිසිවකුත් උපාදාන වශයෙන් නොගත යුතු ආකාරයක්, නොගත යුතු බව. ඊළඟට පස්වෙනි අවවාදයක් කරනවා. ඒ තමයි චක්කු සම්පස්ස වේදනාව කියන එක. ඊළඟට සෝත සම්පස්ස වේදනා, ගාන සම්පස්ස වේදනා, ජීවහා සම්පස්ස වේදනා, කාය සම්පස්ස වේදනා, මනෝ සම්පස්ස වේදනා. මේ කියන කිසිවක් එනම් ඉන්ද්‍රිය ස්පර්ශයෙන් හටගන්නා කිසිම වේදනාවක් උපාදාන වශයෙන් නොගැනීමට විඥාණය ඒවා ආශ්‍රය නිශ්චය කොටගෙන නොපැවැත්වීමට පුහුණු විය යුතුයි, පුරුදු කළ යුතුයි කියලා. වේදනා ලෝකයේ කිසිවක් උපාදාන වශයෙන් නොගත යුතු බව මෙයින් පැහැදිලි කර දී තිබෙනවා. ඊළඟට සයවෙනි අවවාදය පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ. විඥාණය කියන මේ කිසිවක් උපාදාන වශයෙන් නොගැනීමට ඒ වාශ්‍රය නිශ්චය කොටගෙන විඥාණය නොපැවැත්වීමට පුරුදු විය යුතුයි, පුහුණු කළ යුතුයි කියලා. ධාතු ලෝකයේ කිසිවක් උපාදාන වශයෙන් නොගත යුතු බව මේ තුලින් පෙන්වා දීලා තිබෙනවා. ඊළඟට තවත් කාරණයක්, සත්වෙනි කාරණය එයින් පැහැදිලි කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිවක් උපාදාන වශයෙන් නොගැනීමට විඥාණය ඒ වාශ්‍රය නිශ්චය කොටගෙන නොපැවැත්වීමට පුරුදු විය යුතුයි, පුහුණු කළ යුතුයි කියන මේ හත්වෙනි අවවාදය. බලන්න, පංචස්කන්ධය උපාදාන වශයෙන් නොගත යුතු බව මේ තුලින් පෙන්වා දෙනවා. ඒ වගේම අටවෙනි අවවාදයක් කරනවා. එයින් පැහැදිලි කර දෙනවා ආකාසංචායතනය, ආකාස සංචායතනය, විඥානංචාඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනය, ඒ වගේම නේව සංඥා නාය සංඥායතනය කියන මෙන්න මේ කාරණා. උපාදාන වශයෙන් නොගැනීමට විඥාණය ඒවා ආශ්‍රය නිශ්චය කොටගෙන නොපැවැත්වීමට පුහුණු කළ යුතුයි, පුරුදු විය යුතුයි කියලා. ඊළඟට අරූප ලෝක කිසිවකුත් උපාදාන වශයෙන් නොගත යුතු බව මෙහෙන් පැහැදිලි කර දීලා තියෙනවා. ඊළඟට නවවෙනි කාර්යයෙන් පැහැදිලි කළේ මෙලොව පරලොව උපාදාන වශයෙන් නොගැනීමට විඥාණය ඒ ඇසුරු කොට නොපැවැත්වීමට පුරුදු විය යුතුයි, පුහුණු විය යුතුයි කියලා. මෙන් මෙලොව වේවා. මෙලොව කියලා කියන්නේ අපි ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් එහෙම මේ මොහොත කියන්නේ. ඊළඟට පරලොව කියන්නේ ඊළඟ අවස්ථාව, ඊළඟ මොහොත. මෙලොව හෝ වේවා, පරලොව වේවා, කිසිවක් උපාදාන වශයෙන් නොගත යුතු බව මේන් පැහැදිලි කර දීලා තියෙනවා. එතකොට පින්නතුනේ ඒ නවවෙනි අවවාදය. ඊළඟට තව අවවාදයක් කරනවා. ඒ දසවෙනි අවවාදය එන් පැහැදිලි කරනවා. දැකීමෙන් වේවා, ඇසීමෙන් වේවා, ආස්වාදයෙන් වේවා, මනෝගෝචර කොටගත් රූප ශබ්ද ආදී කිසිම දෙයක් උපාදාන වශයෙන් නොගැනීමට ඒවා ඇසුරු කොට විඥාණය නොපැවැත්වීමට පුරුදු විය යුතුයි. එයින් පැහැදිලි වන්නේ විමුක්තිය නිවීම අපේ පරම අරමුණු කොටගෙන ලෝක ජීවිතය ආයතන සමූහය තමයි මම, එහෙම නැත්නම් අපි සත්වයා, පුද්ගලයා ආදී වශයෙන් හඳුන්වන්නේ, නම් කරන්නේ. මේ පරම්පරාව නොමිදී නොකැඩී ප්‍රවාහයක් වාගේ මෙලව පරලොව කියා නැත්නම් කාම රූප අරූප කියා සැරිසරනවා පින්නතුනි. මේ කොහේ සැරිසරුවක්, මොන නමින් සැරිසරුවක් ඒක සසර. සංසාරති සංසාරෝ ලුජ්ජති පරුජ්ජති ලෝකෝ කැඩෙන බිඳෙන ස්වභාවය. සැරිසරන නිසා මේකට සසර කියනවා. ඒ වගේ ස්වභාවයකින් යුක්තයි. ඒ සසරට මැදි වූ පින්නතුනි මේ සසරට අසමත් වූ කිසි තැනක කිසිවක්වත් නිත්‍ය නැහැ කියන බව. නිත්‍ය නො හැම දෙයක් දෙයින්ම හැම තැනම දුකක් මිස සැපක් නැහැ කියන මේ తত্ত্বය
ඒ අනාත්ම වශයෙන් දැකීම. අනාත්ම වශයෙන්. එහෙමනම් මේ ස්කන්ධ හරි ධාතු හරි ආයතන හරි මෙලව හරි පරලෝ හරි කාම රූපාරූප භව හරි මම හැටියට මගේ හැටියට මගේ ආත්මයේ හැටියට කොයිතරම් දැඩි ආශාවකින් අල්ලා ගත්තා කොතරම් දැඩි බලාපොරොත්තු තබා ගත්තා ඒ මොනම වාසයක්වත් සහනයක්වත් සනසීමක්වත් ලැබෙන්නේ නැහැ පිළිතුරු. ඒවායේ ගමන එසේම සිදුවන අතර ඒට මැදි වූ අපි දිගින් දිගට තනින් තැනට දිරමින් ලෙඩෙමින් මැරෙමින් සැරිසරනවා පමණක්මයි තියෙන්නේ. එබැවින් පිළිතුරු දිරන මැරෙන ලෝකේ අපේ ජුතුකම එහි පවත්නා සැබෑ තතු ඒ යථාර්ථයේ දැකීමට වෑයම් කිරීමයි. යථාභූත ඥාණයෙන් තත්තු පරිද්දෙන් ලෝ දැකීමට පුළුවන් නම් සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්. තත්තු පරිද්දෙන් ලෝ දකින්නා ලෝ ඇති පීඩණයෙන් කලකිරෙනවා. කරකිරි නොවැළෙනවා උපාදාන වශයෙන් කිසිවකුත් නොගන්නා අතර ලෝ දුකින් බෙදෙන බව තථාගත දහම පෙන්වා දෙනවා. ඒ විට පීඩණයෙන් මිදීමට කළ යුතු දේ නැම වෙනවා පිටුතුනි. මේ ශාසන මාමක අග්‍රදායකයා වැඩි සිට දුකෙන් නිදහස් කිරීමට සැරියුත් මහරහතන් වහන්සේට මීට වඩා පිළිමක් පෙන්වා දෙන්නට පුළුවන් වුණා. නැහැ පිටුතුනි. තම දායකයාට මගේකම සිඳ බෙදලාන්නට පුළුවන් නම් ඔවුන්ට පමණයි අර සියලුම ආකාරයෙන් දුක් වේදනා පච්චා සම්භවති ඉදප්පච්චේතා භව තණ්හා කියලා මේ භව තණ්හාව ගැන තථාගතයන් වහන්සේ එක් සූත්‍රයක සඳහන් කළා තියෙනවා. අවිද්‍යාවේ මුලක් පැනවීමට බෑ. මේට පූර්වයෙන් අවිද්‍යාවක් තිබුණේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා. නමුත් පසුව මේ ඇතිවේ හේතුඵල ධම කර්ණ කොටගෙන මේක ඇති වෙන්නේ. හේතු ඇති කරගෙන අවිද්‍යාව ඇති වෙනවයි කියන මේ தত্ত্বය උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඕක කියන්නේ භව තණ්හා. ඒ වගේම මේ බොහෝමයක් කාරණා ගැන සඳහන් කරලා තියෙනවා විදිහට බුදුහාමුදුරන්ගේ වචනයෙන්ම. ඒ වගේම බුද්ධඝෝෂ වගේ හාමුදුරන් වහන්සේලා සඳහන් කරපු ධර්ම ග්‍රන්ථයන්. ඒ වගේම රේරුකාණේ චන්ද්‍රවිමල නායක හාමුදුරුවෝ විසුද්ධි මාර්ගයේ තුලිනුත් පටිච්ච සමුප්පාද ධර්මයේ පැහැදිලි කරනකොට ඔය කියපු කාරණාවන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒවා අපිට උදාහරණ වශයෙන් මෙතනදී සලකන්න පුළුවන්. අනේපිඩු සිතානන්ගේ සිතට කාමදුනාද කියනවා නම් අවවාදයේ අවසන් වෙනවා සමග සිතානන් කඳුළු පෙරපෙරා අඬන්නට පටන් ගත්තා. ඒ දුටු අනදහාමුදුරුවෝ ප්‍රකාශ කළා සිතානනේ ඔබ අරමුණු වල ඇලිලා ඔබ අරමුණු වල ගැලිලා. උන්වහන්සේට හිතුනේ මේ අවසන් අවස්ථාවේ තවමත් උපාදාන වලින් මෙරිකීගෙන සිතානන් අඬන බව. සිතානන් කිව්වා ස්වාමීනි මම අරමුණු වල ඇලෙන්නේ නැහැ. මම අරමුණු වල ගැලෙන්නේ නැහැ. එහෙම නොවේ. මම මෙතුවක් කල අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ ආදරණීය මහා සංඝයා වහන්සේ ආශ්‍රය කළා. නමුත් මෙහෙම බණක් කවදාකවත් අහන්නට ලැබුණේ නෑ මට.
උන්වහන්සේ වදාලා එහෙම ගිහි ගති ඒ වගේම ගිහි වැඩ ලෝකය ඒ ගමනින් වෙනස් කිරීම ඊතරම් අපහසු කාරණයක්. කෙසේ වෙතත් පින්නතුනේ අවවාදයෙන් පසු මේ දෙනමම වැඩියා. ටික වේලාවකින් සිටුතුමා කලුරේක තුසිත දෙවියන් අතර ඉපදුනේ. දේව සපදුටු අනාථපිණ්ඩික දේවතාවා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ධර්ම සාකච්ඡාවේදී සරියුත් මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥා භාවයේ ප්‍රශංසා කරමින් යන්නට ගියා. ඒ වෙලාවේ සිටුතුමා කරුණේ කළා ඒ තථාගත ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන් හැකියාවක් පිනක් එතුමා කළ සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් පින්නතුනි අපි බලන්නට ඕනේ මේ පීඩාකාරී ලෝකේ ජීවත් වන අපි ආර්ය මාර්ගයේ වටහාගෙන ලෝකයේ මේ මමත්වය සිඳ බිඳ දමා නිවිසනසීම ලබා ගැනීමට නම් දැහැමි වෙන්නට ඕනේ. උත්සාහ කරන්නට ඕනේ. සෑම කෙනෙක්ම මේ සූත්‍රය හරහා මේ ධර්ම කරුණු කාරණාවන් කල්පනා කරලා ඒ විදිහේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනේ. ඒ නිසා ඒ වූ සිත සාන්තිය සුසිල්ල ඔබ සියලු කෙනෙක්ටම මේ ධර්ම කරුණු ශ්‍රවණය කිරීම හරහා ඔබ සියලු කෙනෙක්ටම ලැබේවා කියන ඒ ආශිර්වාදය මේ අවස්ථාවේ සිදු කරන්නට කැමැතියි. පින්තුනි, ඉතින් මේ අවස්ථාවේ බොහෝ වෙලාවක් අපිට ධර්ම කරුණු කාරණා සඳහන් කරන්නට පුළුවන් කමක් නැහැ. කාලය තාම සීමිත වෙලාවක් තිබෙනවා. තමන්ගේ නමින් ඒ නිදනක් ප්‍රාප්ත වන්නට යෙදුණු සියලු ගුරු මාපියාදීන් සියට නගාගෙන යට පින්පෙත් අනුමෝදන් කිරීම ඒ සියලු කෙනෙක්ටම මේ අවස්ථාවේ පින් දෙනවා. ඒ පින් ලැබීම තුළින් ඔවුන් සුඛී සුවපත් භාවයට පත් වේවා. දේව මිනිස් සැප කෙලවර අමා මහා නිවන් සාධනය කරගන්නට ඒ සියලුම දෙනාට මේ පින් සලසේවා කියන අදහසින් සාදු කියන්න. විශේෂයෙන් මේ අනාථ පිණ්ඩකවාද සූත්‍ර ධර්ම දේශනාවක් වශයෙන් සකස් කරලා අපිට දුන්නේ විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. මේ විදිහේ අවස්ථාවක පසුගියදා හදිසියෙම අපවත් වේවදාල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති මහා සියර මහානායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන ඒ ගරුතර පූජනීය යති සංඝ පරපුරට වර්තමානයේ ඔබ සියලු කෙනෙක්ටම ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මේ විදිහේ පින්කම් හිණියලීමට ඔබට ඉඩහසර වෙන් කොට දෙන ගෞරවනීය අපේ මහරගම ධම්මසිරි නායක හාමුදුරන් වහන්සේ වගේම වැහිනේ පඤ්ඤාලෝක නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම
ප්‍රධාන සියලු මහා සංඝරත්නයට මේ පින් හේතු වාසනා වීම තුලින් උන්වහන්සේලාට මෙලොව වශයෙන් නිරුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ආරෝග්‍ය භාග්‍ය ආදී සැප සම්පත් සැලසේවා. ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණු ඔබ සියලු දෙනාටම මේ පින්කම් කරන කොටගෙන නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැප ජීවනයේ ආරෝග්‍ය වාක්පටුත කීර්ති බහුශ්‍රතාදී අභිවෘද්ධි වර්ධන භාවයටපත් වේ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු නිබ්බාන පච්චයා හෝතු. සාදු කියන්න ධර්ම ශ්‍රවණය කර මේ වගේ සේවාවන් යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟට අද මේ දායකත්වයෙන් ධර්ම පිළිතුන් තිස්ස සහ ලක්ෂී පිළිපිටිය ඉවල ඒ අභාව ප්‍රාර්ථනාට දෙනු පිළිපිටිය මාතාව අනුපස්ස සක්කාය වන ලංකාවේදී අභාව ප්‍රාප්තුනේ එතුමියට පින් අනුමෝදන් කරවීම සඳහා ඒකම සුරාජ් නවරත්න මහත්මයාගේ උපන්දිනයට ආශිර්වාද මංගල තුමිනකොට මහත්මිය රුණි මහත්මිය සහභාගී වෙනවා පින්කමට. අංගිරකුල රත්නායක මහත්මයා තමන්ගේ ආදරණීය භාර්යාව අභාවප්‍රාප්ත නුදුවන් රත්නායක මහත්මියට පින් පිණිස ඒ වගේම තිෂාන් සහ නිරුද සිල්වා කර්මයවල තමන්ට තමන්ගේ දරු පැටියට තුනුරුවන්ගේ ආශිර්වාද ලබාගෙන තමන්ගේ දෙමව්පියන්ට මේ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා මේ පින්කමේ දායකත්වය දරනවා. දැන් නම් පිළිතර පූජා කරන පින්තුන්ට ඒ සඳහා අවස්ථාව. සංසා අභිවර්ණ යෝග රමේශ් සහ රමේශ් හේරත් තමිච හේරත් යෝග ලංකා කරුණාරත්න මුදිතා කරුණාරත්න යෝග මේ ලංකා කරුණාරත්න කියන්නේ අපේ මේ විහාරයේ ධර්මාචාර්යවරු පැටියට මේ පින්නතුන්ගේ සිල්පිරිසගේ ධර්මඥානය වඩා වර්ධනය කරගන්නට ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ ධර්මඥානය වඩා වර්ධනය කරගන්න උදව් උපකාර කරන පරණත මණ්ඩලාත්මාගේ මහත්මියගේ සුජාත පුත්‍ර රත්නය සහ එම මහත්මිය. ඒකට මේ හැම දිනම එකතු වෙලා
මේ පින්කම සිදු වෙන්නේ දැන් පරිලෝක ඥාතීන්ට පින් අනුමෝදන්